හරිද? ඒ නිසා උත්තර තේරුම් ගන්න මේ යන්නේ මගේ සිලබස් එක යන්නේ මේ උසස් පෙළ විෂය නිර්දේශී ඔයාට වෙළඳපොළ විවුව කියන කොටසේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන කොටස තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඒතකොට ඔයාලට මම කිව්වා හැම පාඩමේම ඔයාට අදාළ සිලබස් එක දෙනවා පළවෙනි පිටුවේ. මේ තියෙන්නේ කොටස. හොඳට බලන්න මේකේ තියෙනවා වෙළඳපොළ විවුවයන්හි මූලික ලක්ෂණ. එතකොට ඔයා වෙළඳපොළ විවුව කීයක් දැනගෙන ඉන්න ඕනද? වෙළඳපොළ විවුව හතරක් දැනගෙන ඉන්න. හරි. ඒ වගේම අපිට පුතේ උසස් පෙළට උතර මතක තියාගන්න එක. හරි. උසස් පෙළට මෙන්න මේ වෙළඳපොළ විවුව වලින් උසස් පෙළට වෙළඳපොළ විවුව වලින් පූර්ණ තරඟකාරී වෙළඳපොළ විවුව ගැන ලොකුවට කතා කරන්න තියෙනවා. හරිද? පූර්ණ තරඟකාරී වෙළඳපොළ විවුව ගැන වෙනම කතා කරන්න තියෙනවා. මොකද පුතේ මම ඔයාලට ඒක හයිලයිට් කර කර කිව්වේ උසස් පෙළට කියලා. ඔයා විශ්වවිද්‍යාලයට හරි එහෙම නැත්නම් උපාධියක් කරන්න අපි හිතුව බාහිර උපාධියක් කරන්න කියොත් ඔයාලා අනිත් වෙළඳපොළ විවුව තුන ගැන ඉගෙන ගන්න වෙනවා. නමුත් උසස් පෙළ විවුව විෂය ධාරාව තුළ පූර්ණ තරඟකාරී කියන වෙළඳපොළ විවුවය හොඳට දැනගන්න වෙනවා. ඒ උසස් පෙළ විභාගයට. ඒත් එක්කම මෙන්න මේ වෙළඳපොළ විවුව හතරේ ලක්ෂණ ඒවා එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? ඒ වෙළඳපොළ විවුව වල මොනවද කියන වෙනස්කම් මේ කියන සියලු සාධකයන් අපි ඒක තුල අන්තර්ගත කරලා කතා කරලා අපිට කතා කරන්න තියෙනවා පුතේ මේ වෙළඳපොළ විවුවේ අලුත් සාධකයක් විදිහට නිෂ්පාදන සාධක කියන කොටස. නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන කොටස. ඒක ඔයා දන්න දෙයක්. ඔයාට මම ඒක කතා කරලා දෙන්නම්. යන තැනදී ඔයාට පළවෙනි පිටුවේම ඔයාට තියරිය කතා කරන පළවෙනි තැනේදීම ඔයාට කියන්නම් මොකද්ද මේ නිෂ්පාදන සාධක වෙළඳපොළයි මේ කතා කරන වෙළඳපොළයි අතර වෙනස කියන්නේ. හරි? તો ඔළුවේ මතක තියාගන්න ඔයා කරුණ මොකද්ද මේ වෙන්නේ යන්නේ. අපි කරන්නේ ඔයාව කලින් සිලබස් එක ඉවර කරන්න යාව කර ලං කරන එක. ඒතකොට ඔයාලට මම කිව්වා පටන් ගන්නකොට මම නොවැම්බර් මාසේ අවසාන දවසේ කරනකොට මම කිව්වා ඔයාව පේපර් ලියන්න මම හුරු කරනවා මේ මාසේ ඉඳන් කියලා. ඒ පළවෙනි දවසේ ඔයාලට සෙනසුරාදා අපි A level එකට හම්බුණාට පස්සේ සඳුදා හෝ අඟහරුවාදා මම ඔයාලට මැසේජ් එක දාලා මගේ ගෲප් එකේ ඉන්න ළමයි දන්නවා. එයාලට මම දිනේ දාන්නම්. එදාට හම්බෙන්න ඔයාලට පේපර් එකක් එක ප්‍රශ්නයක් දානවා මම හැමදාම සතියේ ප්‍රශ්න 3ක් වගේ කතා කරයි. ඒතකොට ඔයාව මම හදලා දෙන්නම් කොහොමද ලියන්නේ කියලා. මොකද පුතේ රිවිෂන් එක කරන්න වෙන්නේ අපිට බොහෝ විට 100ට දැනට තියෙන 90ක් විතර ප්‍රශ්නපිය මේ විදිහට තමයි. හරි 21 ළමයිට මේක හරි නුහුරු වුණාට 22 න ඔයාට මේක හුරු කරන්න තමයි මම මේ කලින් ඔයාව ප්‍රැක්ටිස් කරන් යන්නේ. ලෝකේ සෑම රටක්ම මේකෙන් බැට කරනවා. ලංකාවටත් ඒක නොවෙන්න බැරි නෑ. දවසට 500ක් 600ක් අදටත් රෝහල් ගත වෙනවා කොවිඩ් නිසා. ඒ නිසා උත්තර මතක තියාගන්න අපිට වෙන්නේ ওই ටිකම තමයි. ඒ නිසා මෙන්න මේ යන කතාව ඔයා ඔළුවට දාගන්න තේරුම් ගන්න අපිට වෙන්නේ යන්නේ මෙන්න මේ කොටස කියන්නේ. ඉඳා බලන්න පටන් ගමු අපි. වෙළඳපොළ විවුව කියන කොටස. හරි. යන් අපි වෙළඳපොළ විවුව කියන කොටස. හරි මේ වෙළඳපොළ විවුව කියන එකේ ඔයාලට පේනවා පුතේ මම කිව්වාට පළවෙනි කොටසෙන් මම ඔයාලට කියන්නම් අපි කතා කරන්න යන කොටස් දෙකේ වෙනස මොකක්ද කියන එක ගැන. එතකොට අපි මේ කතා කරන වෙළඳපොළ විවුව කියන කතාවේදී ඔයාලට තේරෙනවා වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියලා. දන්නවා මොකද්ද? භාණ්ඩ හෝ සේවා හෝ සාධක හුවමාරු වන ස්ථානයක් හෝ තත්ත්වයක් අපි වෙළඳපොළක් කියලා අපි හඳුනා ගන්නවා. එතකොට පුතේ ඒ වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා හුවමාරු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්
භූමි ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක ටික හුවමාරු වෙන්නත් පුළුවන්. එහෙම හුවමාරු වන ආකාරයන් හතරක් අපි ඉගෙන ගන්නවා. භාණ්ඩා සේවා හෝ සාධක හුවමාරු වන වෙළඳපොළ ව්‍යුහ නැත්නම් වෙළඳපොළ ආකාර හතරක් අපි ඉගෙන ගන්නවා. ඒ හතර තමයි ඔයාට මම මේ කිව්වේ අපිට වෙළඳපොළ සම්බන්ධයෙන් හතර දෙනෙක් ගැන කතා කරන්න වෙනවා. ඒකෙන් වැඩිපුර එක්කෙනෙක් ගැන කතා කරනවා. හරි? අන්න ඒක තේරුම් ගන්න. එහෙනම් මේ වෙළඳපොළ ව්‍යුහ කියන්නේ මොකක්ද? භාණ්ඩා සේවා හෝ සාධක හුවමාරු වන වෙළඳපොළ ආකාරයන් ගැන තමයි පුතේ අපි මේ වෙළඳපොළ ව්‍යුහ කියන එකේදී කතා කරන්නේ. එතකොට පුතේ ඔයා හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන්නේ දෙවෙනි පාඩමේ අතුලාන්තයක් ගැන. දෙවෙනි පාඩමේ අතුලාන්තේ තමයි පුතේ. ඔයා දෙවෙනි පාඩමේ ඉගෙන ගන්නවා ඉල්ලුම සැපයුම ගැන. අපි දැන් දන්නවා ඉල්ලුම නම්‍යතාවය කියන කොටස් ටික. හරි? එතකොට ඔයා හොඳට තේරුම් ගන්න අපි ඉල්ලුම කතා කරේ මොකේද? භාණ්ඩා සේවා කියන වෙළඳපොළි. ඒ භාණ්ඩා සේවා වෙළඳපොළි භාණ්ඩ වලට තියෙන මිනිස්සු නැත්තම් කරන ඉල්ලුම කැමැත්තත් එක්ක මිලදී ගැනීමේ හැකියාවත් එක්ක ඉල්ලුම හැදිලා ඒ භාණ්ඩ සම්බන්ධයෙන් අපි කතා කරා දෙවෙනි පාඩමේ. ඒ දෙවෙනි පාඩමේ ඉල්ලුම සම්බන්ධ වන වෙළඳපොළ ගැන අපි තවදුරටත් අභ්‍යන්තරව කතා කරනවා පුතේ මෙන්න මේ කාඩමේ. එතනදී මම ඔයාලට එන්න යන්නේ ඉල්ලුම ආකාර දෙකකින් හැදුනා. ඒ ආකාර දෙක තමයි පෞද්ගලික ඉල්ලුම හා වෙළඳපොළ ඉල්ලුම කියන්නේ. පෞද්ගලික ඉල්ලුම කිව්වේ පුතේ එක පුද්ගලයෙක්ගේ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම කිව්වේ සමස්ත වෙළඳපොළේ ඉන්න ගනුදෙනු කරුවන්ගේ ඉල්ලුම ගැන. එහෙනම් අපිටත් මෙන්න මේ වෙළඳපොළ ව්‍යුහ කතා කරද්දී දෙන්නෙක් ගැන දැනගන්න වෙනවා. ඔයාට සැපයුමේ කතාව මම කතා කරද්දී ඔයාට මෙන්න මේ කොටස අහු වෙනවා. සැපයුම ටියුට් එක අපි මේ මාසේ පටන් ගන්නකොට ඔයාට මේ කොටස අහු වෙනවා. මොකක්ද ඒ කොටස? ආයතනයක් කියන්නේ මොකද්ද? වෙළඳපොළක් කියන්නේ නැත්නම් කර්මාන්තයක් කියන්නේ මොකද්ද කියන්නේ. අර ඉල්ලුමේ කතා කරපු පෞද්ගලික ඉල්ලුම වගේ එක ආයතනයක් නිෂ්පාදනය කරනවා නම් යම් දෙයක් ඒකට අපි කියනවා මොකක් කියලාද? ආයතනික සැපයුමක්. එහෙම නැත්නම් ආයතනයක් කියලා. නිෂ්පාදනය කරන එක ආයතනයක් අපි හඳුන්වන්නේ ආයතනයක් කියලා. එහෙම නිෂ්පාදනය කරන ආයතන සමූහයක් අපි හඳුන්වන්නේ කර්මාන්තයක් කියලා. උදාහරණයක් ගොවියෙක් ආයතනයක්. ගොවියෝ කර්මාන්තයක්. මොකද්ද ගොවියෝ කර්මාන්තය? අපි තමු වී නිෂ්පාදනය කරනවා නම් වී නම් වෙළඳපොළ ඒ වෙළඳපොළේ ඉන්න එක ගොවියෙක් තමයි එක ආයතනයක්. ඒ වී නිෂ්පාදනය කරන ගොවියෝ සමූහය තමයි ඒ වෙළඳපොළේ කර්මාන්තේ බවට පත් වෙන්නේ. එතකොට පුතේ වා තේරුම් ගන්න අපි මේ කරගෙන යන්නේ දෙවෙනි පාඩමේ මොකද්ද? අභ්‍යන්තරය ගැන කතා කරගෙන යාම. මොකද මම මේක පටන් ගත්තේ පාර දෙවෙනි පාඩම ඉවර වෙගෙන එනකොට මට ඒකේ අභ්‍යන්තරයක් කතා කරලා ඉවර කරන්න පුළුවන්. මට පුළුවන් වෙනවා 3 පටන් ගද්දී 5 පටන් ගන්න. හරි? ඒ නිසා මේකේ බැඳීමක් ඇතුව තමයි මම කරගෙන යන්නේ. නැත්නම් මට පටන් ගන්න තිබ්බනේ 6 වෙනි පාඩම. එහෙම කරා නම් ඔයා ටිකක් හිර වෙනවා. හරි? ලියන්න මෙන්න මේම වෙළඳපොළ ව්‍යුහ ගැන. භාණ්ඩා සේවා හෝ භාණ්ඩා සේවා හෝ භාණ්ඩා සේවා හෝ නිෂ්පාදන සාධකයන් නිෂ්පාදන සාධකයන් නිෂ්පාදන සාධකයන් නිෂ්පාදන සාධකයන් වරාන් ඇතුලේ කියන්න භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය නිෂ්පාදන සාධකයන් වරාන් ඇතුලේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය නිෂ්පාදන සාධකයන්
හුවමාරු වන වෙළඳපළ හුවමාරු වන වෙළඳපළ හුවමාරු වන වෙළඳපළ ආකාරයන් 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 පිළිබඳව වෙළඳපළ ව්‍යුහ යටතේ අධ්‍යයනය කරනු ලබයි. වෙළඳපළ ව්‍යුහ යටතේ අධ්‍යයනය කරනු ලබයි. අධ්‍යයනය කරනු ලබයි. එහෙනම් ඔයා දන්නවා හරි අපි මොකද්ද කරන්න යන්නේ භාණ්ඩ හා සේවා හෝ නිෂ්පාදන සාධක හුවමාරු වන වෙළඳපළ ආකාරයන් ගැන අපි කතා කරනවා මොකේද මෙන්න මේ වෙළඳපළ ව්‍යුහ කියන කොටස යට ඊට පස්සේ පුතේ ඔයාලට එනවා ඊළඟට දීලා තියෙනවා මම ආයතනය කියන මාතෘකාව කර්මාන්තය කියන මාතෘකාව එහෙනම් ඔයා දන්නවා දැන් මොකක්ද ආයතනයක් කියන්නේ වෙළඳපොලේ සිටින නිෂ්පාදනය කරන එකම නිෂ්පාදන කරුවෙක් එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක ව්‍යවසායකයෙක්ට අපි කියනවා මොකක් කියලාද ආයතනයක් කියලා. ඒ වගේමයි එහෙම නිෂ්පාදනය කරන ආයතන සමූහයක්. එහෙම නැත්නම් අපි කියමු ඒ වගේ ව්‍යවසාය සියල්ල අපි හඳුන්වනවා මොකක් කියලාද කර්මාන්තයක් කියලා. එහෙනම් ලියන්න පුතේ ආයතනය කියන එක යටින් මෙන්න මෙහෙම ආයතන දැන් දන්නවා ඔයා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන තනි ව්‍යවසායකයෙකු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන තනි ව්‍යවසායකයෙකු වරන් ඇතුලේ එක් නිෂ්පාදකයෙකු කියලා දාගන්න. මං කිව්වේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන තනි ව්‍යවසායකයෙකු වරන් ඇතුලේ දාගන්න එක් නිෂ්පාදකයෙකු වරන් වාලා ආයතනයක් ලෙස හැඳින්වේ උදාහරණ දාගන්න ශ්‍රී ලංකාවේ බී වගා කරන ගොවියෙක් ආයතනයක් ඊළඟ කර්මාන්තය මොකක්ද ශ්‍රී ලංකාවේ බී ගොවියා නැත්නම් බී කර්මාන්තය එහෙනම් තව එකක් ජාතික රූපවාහිනී ITN දෙරණ හිරු සදු තරු ඒ කියන
රූපවාහිනී සේවා සපයන ආයතනයක් එකක්. කර්මාන්තේ කවුද? රූපවාහිනී සේවය. අන්න කර්මාන්තේ. ඒක ඇතුලේ ඉන්න එක සේවා සපයන ආයතනයකට අපි කියනවා කවුරු කියලාද? ආයතනයක්. හරි උදාහරණ දෙකක් විතර දාගන්න. එකක් තිබ්බත් කර්මාන්තේ කියමු. කර්මාන්තේ. මොකක්ද එහෙනම් කර්මාන්තේ කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන සියල්ලම එකතු ආයතන සියල්ලම එකතු සියල්ලම එකතු කර්මාන්තයක් ලෙස හැඳින්වේ. එහෙනම් ඔයා දන්නවා නිෂ්පාදනය කරන ආයතන සියල්ලම අපි හඳුනාගන්නේ කවුරු විදියටද? කර්මාන්තයක් විදියට. මේවා පුතේ මූලික ලේවල් තියරි. රිවිෂන් එකේ මේව කතා කරගෙන ඉන්නේ නැහැ. මොකද අපි තියරියේදී කියලා දෙනවා. ඔයාට මේ view එක හැදෙන විදිය. ඒතර අපි රිවිෂන් එකේ කතා කරන්නේ ඒ view වලින් ප්‍රශ්න අහන විදිය. ඒතර view හැදිච්ච විදිය වල තියරිය මම ඉමීට කියලා දෙනවා. උදාහරණ දාගන්න කර්මාන්තේ කර්මාන්තේ රූපවාහිනී සේවය ඒක ඇතුලේ ඉන්නවා හිරු දෙරණ සිරස අනම්මල කට්ටියේ ආයතන වෙන වෙනම එක එක කියලා. ඒ සමස්තය අපි හඳුනා ගන්නවා මොකක් විදියටද? එක කර්මාන්තයක් විදියට. ඔන්න ඔක තමයි ආයතනයයි කර්මාන්තය අතර වෙනස. ඊට පස්සේ වාට මම කිව්වා පුතේ මෙන්න මේ වෙළඳපොළ view කියන එක කොටස් දෙකකින් තමයි අපි හඳුනා ගන්න. කොටස් දෙකකින්. මොකක්ද මේ කොටස් දෙක? භාණ්ඩ හා සේවා වෙළඳපොළයි සාධක සේවා වෙළඳපොළ. මතක තියාගන්න පුතේ මෙන්න මේ සාධක සේවා වෙළඳපොළ පිළිබඳ ඔයාලට උසස් පෙළදී ලොකුවට කතා කරන්නේ නැහැ. එහෙනම් ඔයා දන්නවා උපාධියක් කරන දවසට මේක පිළිබඳ ලොකුවට කතා කරනවා. ඒක කතා කරන්න එනවා පුතේ ඔයාට. ME කියලා විෂයක්. කළමනාකරන ආර්ථික විද්‍යාව කියලා. ඒ වගේම තමයි ඔයා මෙන්න මේ සාධක සේවා වෙළඳපොළ පිළිබඳ අපිට ලොකු විස්තරයක් ඒලෝ විෂය ධාරාව තුල කතා කරන්න නැතත් මේකේ මූලික සංකල්ප පිළිබඳ අපිට කතා කරන්න තියෙනවා යම් ප්‍රමාණයකට. ඔයාට යනවනම් පිටු අංකේ බලන්න පෙරලා ගන්න ඔයා ඔහොම ගිහින් පිටු අංක 31 බලන්න නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම. එතන ඉඳන් පිටු අංක 34 වෙනකොට ඉවරයි පුතේ ඔය කතාව. ඉතින් ඉවරයි. හරි. තොරවල් දේනවා මේක පිළිබඳව අපි ලොකුවට කතා කරන්නේ නැහැ. අපි ලොකුවට කතා කරන්නේ කවුරු ගැන? මෙයා ගැන අපිට ලොකු විස්තරයක් කතා කරන්න නැහැ. සාධක සේවා පිළිබඳව. හැබැයි අපිට කතා කරන්න තියෙනවා කවුරු ගැනද? මෙන්න මේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ පිළිබඳ. මෙන්න මේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා ගත්තාම පුතේ වෙළඳපොළ view එහෙම නැත්නම් මම ඔයාලට කිව්වා වෙළඳපොළ ආකාර 4ක් අපි ඉගෙන ගන්න. අපිට
දෙවෙනි පාඩමේ අපි කතා කරන්නේ භාණ්ඩ හා සේවා පිළිබඳ ඉල්ලුම, නම්‍යතාවය, සැපයුම, සමතුලිතය. භාණ්ඩ හා සේවා. මම ඒකයි කිව්වේ මේ දෙවෙනි පාඩමේ අභ්‍යන්තරයක් අපි මේ කතා කරන්නේ. ඒකේ කතා කරනවා භාණ්ඩ හා සේවා වෙළඳ පිළිපල මූලික සංකල්ප. මේකේ කතා කරනවා අභ්‍යන්තර. මෙන්න මේ වෙළඳපළ ආකාරය තියෙනවා පුතේ අපිට හතරක්. ඒ තමයි පූර්ණ තරගය, ඒකාධිකාරය, ඊට පස්සේ ඒකාධිකාර තරගය අවසානික කතිපයාධිකාරය. මෙන්න මේ වෙළඳපළ ව්‍යුහ හතර ගැන නැත්නම් වෙළඳපළ ආකාර හතර ගැන අපි කතා කරනවා මේකේ A-level විෂය ධාරාවේදී. මෙන්න මේ පූර්ණ තරගය කියන එක පිළිබඳ වෙනම කතා කරන්න තියෙනවා. මම නෙමෙයි කියන්නේ. යන්න ඔයාගේ පළවෙනි පිටුවේ දීලා තියෙන සිලබස් එකේ කොටසේ වෙළඳපළ ව්‍යුහ මූලික ලක්ෂණ සංසන්දනය කරයි. මෙන්න මේ හතර පිළිබඳ සංසන්දනයක් කරයි. දෙවෙනි ටොපික් එක පූර්ණ තරංකාරී ආයතනයක් කර්මාන්තයක් කෙටි කාලයෙන් හැසිරෙන විදිහ. පූර්ණ තරංගයක්. තුන්වෙනි කොටස සාධක පිළිබඳ පොඩි කොටසයි. නම් මේ මම කරගෙන යන්නේ පුතේ ඔයාගේ සිලබස් එක. මටත් පුළුවන් ඔයාට ලොකුවට හොඳ පොත් තරම් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් දාලා ලොකු තියරියක් ගොඩනගන්න. ඒ තියරි විභාගය අහන්නේ නැහැ. ඒ තියරියේ ප්‍රශ්න එන්නේ නැහැ විභාග. ටියුට් ලොකුවට මිටි පිටින් ගැහුවට වැඩක් නැහැ. ඔයාලා කරුණු මතක තියාගන්න බෑ. මොකද ඔයාට තියෙන එක විෂයක් නෙමෙයි. ඔයාට විෂයන් තුනක් විභාගෙදී මූණ දෙන්න තියෙනවා. එහෙනම් අපි මේ යන්නේ සරල සිද්ධාන්තේක. ඔයාට තව ගුරුවරුන්ගේ ටියුට් එහෙම නෝට් එහෙම ගත්තාම ලොකු තීරියක් තියෙනවා. හැබැයි පේපර් නම් බලන්න එනවද ඒ වගේ ඔයාට තිබිය යුතු මූලික සිද්ධාන්තය මම මේ කියනවා. අවශ්‍ය දේ ලියන්න දෙනවා. ඒ හොඳටම ඒ ලෙවල් එකේ ඒකට යන්න. පොත ලකුණකට යන්න. පුතේ මේ ඉන්නේ ඔයා විශ්වවිද්‍යාල දැනුමේ නෙමෙයි. ඔයා ඉන්නේ උසස් පෙළ දැනුම. ඔයා උසස් පෙළ පාස් කරලා විශ්වවිද්‍යාලෙ ගිහුවාම එතනින් ඔයාලට තව අමතර දැනුමක් දෙන්න පුළුවන්. පුතේ මටත් ඔයාලට දෙන්න පුළුවන් අනිත් අයට වඩා විශ්වවිද්‍යාල දැනුමක්. මොකද මම බාහිර උපාධියක් ආර්ථික විද්‍යාව. ඔය ME කියන විෂයන් උගන්වනවා. ඒකේ අමාරු ගැටලු දාලා දෙන්න පුළුවන් ඔයාලට ටියුට් එකේ. හැබැයි ඉන්නේ ඔයත් බලනවා යකෝ මේව ප්‍රශ්නක් තියෙනවා. මූ තමයි හොඳ හොයද්දා. මොකද මේවා ප්‍රශ්න අනිත් උන් කරලත් නැහැ. හැබැයි විභාගය අහන්න. ඔයා ප්‍රශ්න ගොඩකින් ඔයා හිර වෙනවා. එතෙන් අපි හිර කරන්න ඕනේ නැහැ. සරලව මේ ගමන යන්න ඕනේ. අන්න ඒ නිසා මේ සිද්ධාන්ත සරල කරලා ඔයාට වෙළඳපළ හැදෙන විදිය දීලා කියනවා. භාණ්ඩ සේවා වෙළඳපළ, සාධක වෙළඳපළ, භාණ්ඩ සේවා වෙළඳපළ කොටස් හතරයි. පූර්ණ තරගය, ඒකාධිකාරී තරගය, කතිපයාධිකාරය. දාගන්න පුතේ හතර. ඔය තියෙන ගැලීම් සටහන සම්පූර්ණ කරගන්න.
හරි. ඔන්න ඕක තමයි වෙළඳපොළ ව්‍යුවේ. භාණ්ඩ සේවා වෙළඳපොළයි සාධක සේවා වෙළඳපොළයි. ඒකෙදී අපි මෙන්න මේ වෙළඳපොළ ව්‍යුව හතර ගැන කතා කරමු. අපි යනවා පුතේ දැන් අපේ අතුලාන්තයට. එහෙම නැත්නම් වෙළඳපොළ ව්‍යුහයන් ගැන කතා කරන්න. යමු අපි පිටු අංක 3ට. හරි. අපි යම් අපේ තියෙන හරි අපි යම් අපේ තියෙන පිටු අංක 3 තියෙන වෙළඳපොළ ව්‍යුහ කියන කොටසට. අපි ගන්න කොට අඩු කරමු. හරි අපි යනවා මෙන්න මෙහෙම ඇයි අනේ මෙහෙම හතරකට බෙදලා තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ ඇයි මෙහෙම මේ වෙළඳපොළ ව්‍යුහ හතරක් වෙනස් වෙලා තියෙන්නේ. දැන් මෙයා ගැන පොඩ්ඩකට ඔයා අමතක කරන්න. මෙයා අපි වෙනම කතා කරනවා කියලා ඔයාලට තේරෙනවනේ. අපි යනවා මේ භාණ්ඩ සේවා වෙළඳපොළේ අපේ අවශ්‍යතාව සඳහා භාණ්ඩ මිලදී ගන්න යන වෙළඳපොළේ ඇයි මේම ආකාර හතරක් තියෙන්නේ? මේ විදිහේ මොකටද මේ එකම භාණ්ඩ අපේ අවශ්‍යතාව සඳහා නිර්මාණය කරලා තියෙන මේ වෙළඳපොළ කොහොමද මේව ආකාර හතරකට බෙදලා තියෙන්නේ? ඇයි මේව බෙදලා තියෙන්නේ? මොන පදනම් වලින්ද මෙහෙම බෙදලා තියෙන්නේ? මොනවද මේකට හේතු වෙලා තියෙන්නේ? මෙන්න මේ කරුණු ටික අපි කතා කරා. එහෙම නැත්නම් මෙන්න මේ වෙළඳපොළ ව්‍යුහවල වෙන් වූ කරුණු මොනවද කියලා කියනවා. එහෙනම් පුතා අපි යනවා පිටු අංක 3 දීලා තියෙනවා වෙළඳපොළ ව්‍යුහ විවිධ වීම කෙරෙහි බලපාන සාධක. මොනවද මේ වෙළඳපොළ ව්‍යුහ වෙනස් වෙන්න හේතු වෙලා තියෙන සාධක කියලා කතා කරලා. එතකොට අපිට මේ වෙළඳපොළ ව්‍යුහයන් හරි මේ වෙළඳපොළ ව්‍යුහයන් මේ විදිහට වෙනස් වෙන්න බලපාපු හරි වෙනස් වෙන්න බලපාපු ප්‍රධාන කරුණු ටිකක් අපි කතා කරමු. ඒ කරුණු වල ප්‍රධානම දේ තමයි පුතේ මේ එක එක වෙළඳපොළ ව්‍යුහවල පවතින ආයතන සංඛ්‍යාව. මේ පූර්ණ තරගයේ කොතරම් ආයතන තියෙනවද? මේකේ කීයක් තියෙනවද? මේකේ කීයක් තියෙනවද? මේකේ කීයක් තියෙනවද? ඒ වගේම අපි බලනවා මේ ආයතනත් එක්ක තියෙන වෙළඳපොළේ භාණ්ඩවල ස්වභාවය කොයි වගේද? සමහර ඒවා සමජාතීය භාණ්ඩ වෙන්න පුළුවන්. සමජාතීය වෙන්න පුළුවන්. සමහර ඒවා ප්‍රභේදනයක් සහිත වෙන්න පුළුවන්. සමහර ඒවා විවිධ වෙන්න පුළුවන්. එහෙම විවිධාකාර වූ භාණ්ඩ වර්ග තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධ ලක්ෂණ හේතු කොටගෙන අපි මේ වෙළඳපොළ ව්‍යුහ වෙන් කරලා තියෙනවා. එහෙනම් ඇයි පුතේ මෙහෙම වෙළඳපොළ ව්‍යුහ වෙනස් වෙන්න හේතු වෙන්නේ? මෙන්න මේ කරුණු ටික නිසා. දාගන්න පුතා බලපාන සාධක 1 හරි ලියන්න පළවෙනි එක ආයතන සංඛ්‍යාව කියොත් ගන්න ආපු ළමයි දන්නවා මෙතන මොකක් හරි ලොකු වැඩසටහනක් තියෙනවා මේ සබ්දයක්සේ අපි කරන්නේ කියලා. මේ සබ්ද පරයා මම කතා කරන්න තුටි වෙලාවකට විතරයි අදින් ඉවරයි වැඩසටහන. එක ආයතන සංඛ්‍යාව. 2 භාණ්ඩයේ ස්වභාවය. 2 භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩයේ ස්වභාවය. භාණ්ඩයේ ස්වභාවය. ආයතන සංඛ්‍යාව
දෙක භාණ්ඩයේ ස්වභාවය, තුන කර්මාන්තයේ පිවිසීමේ හා ඉවත් වීමේ හැකියාව. කර්මාන්තයේ පිවිසීමේ හා ඉවත් වීමේ හැකියාව. හතර වෙළඳපළ දැනුම. වෙළඳපළ දැනුම. පහ ප්‍රචාරණය. ප්‍රචාරණය. ඔන්න ඔය කියන කරුණු පහ පදනම් කරගෙන මේ වෙළඳපළ මේ ආකාරයේ කොටස් හතරකට බෙදලා තියෙනවා. පැහැදිලිද? ආයතන සංඛ්‍යාව, භාණ්ඩයේ ස්වභාවය, පිවිසීමේ හා පිටවීමේ හැකියාව, වෙළඳපළ පිළිබඳ දැනුම, ප්‍රචාරණය කියන ඔන්න ඔය කියන සාධක හතර පදනම් කරගෙන අපි සමස්ත භාණ්ඩ සේවා වෙළඳපළ කොටස් හතරකට බෙදලා තියෙනවා. ඒ බෙදපු වෙළඳපළේ ඔය කියන ලක්ෂණ පහවදනම් කරගෙන වෙන වෙන්නේ කොහොමද කියලා අපි හොයාගත්තා නම් ඉතින් අපි මේ හතර ගැන හොඳ දැනුමක් තියෙනවා. එහෙනම් ඔයා කියව ගන්න ඔන්න ඔය කරුණු පහ කටපාඩමේ ආයතන සංඛ්‍යාව, භාණ්ඩයේ ස්වභාවය, පිවිසීමේ හා පිටවීමේ හැකියාව, ඊට පස්සේ වෙළඳපළ දැනුම, ප්‍රචාරණය. මෙන්න මේ කියන කරුණු පහ හොඳට කියව ගන්න. ඔය පහ මත සමස්ත ආර්ථික විද්‍යාවේ වෙළඳපළ ව්‍යුහ හතර හොඳට පැහැදිලි කරන්න පුළුවන්. කියව ගන්න පුතේ හයියෙන් තනියෙන් ගෙදරන ඉන්නේ. ඔය පහ ගැන කටපාඩමේ තියාගන්න. ඇයි මේ විදියට වෙළඳපළ ව්‍යුහ හතරක් බිහි වෙන්නේ කියලා. හොඳට කියව ගන්න. ඔය පහ හරි. අපි යම් පළවෙනි සාධකය ගැන කතා කරමු. පළවෙනි සාධකය ගැන. පුතේ අපිට දීලා තියෙනවා පිටු අංක 3 වෙළඳපළ තුල සිටින ආයතන සංඛ්‍යාව. සමහර ආයතන මෙන්න මේ කියන වෙළඳපළ ව්‍යුහ හතරේ ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. සමහර ආයතන වෙළඳපළ ව්‍යුහ වල එක්කෙනෙක් විතරක් ඉන්න පුළුවන්. තවත් සමහර වෙළඳපළ ව්‍යුහ වල ඉතා විශාල වශයෙන් ඉන්න පුළුවන්. ආයතන අර නිෂ්පාදනය කරන එක් ව්‍යවසායක විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒ වගේමයි ඒ වගේ නිෂ්පාදනය කරන 14ක් ඉන්න පුළුවන්, කීප දෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ වෙළඳපළ ව්‍යුහ හතර බෙදලා තියෙනවා. ලියන්න මෙන්න මෙහෙම. වෙළඳපළ තුල සිටින වෙළඳපළ තුල සිටින ආයතන සංඛ්‍යාව
පදනම් කරගෙන වෙළඳපළ view නිර්මාණය වී ඇත. ආයතන සංඛ්‍යාව ඉහළ යන තරමට ආයතන අතර තරඟයේද වැඩි වේ. ලියා ගන්න පුතේ පල්ලෙහාට පූර්ණ තරඟයේ ඉස්සරහට ඊතලයක් දාලා තියන්න. ඒකාධිකාරයේ ඊතලයක් දාගන්න. ඒකාධිකාරී තරඟයේ ඊතලයක් දාගන්න. කතිපයාධිකාරය ඊතලයක් දාගන්න. පූර්ණ තරඟයේ ආයතන ඉතා විශාලයි. පූර්ණ තරඟකාරී තත්ත්වයකදී ඒ කියන වෙළඳපළ ව්‍යුහය තුල ආයතන කොච්චරක් ඉන්නවද? ඉතා විශාල සංඛ්‍යාව. විශාලයි නෙමෙයි, ඉතා විශාලයි. ප්‍රමාණාත්මක වැඩි. ඒකාධිකාරී එක් ආයතනයක ඒකාධිකාරී ඉන්නේ එක ආයතනයක. ඒකාධිකාරී තරගය පුතේ ඒකාධිකාරය තරගය මේ දෙන්න එකතු වෙලා හැදිලා තියෙනවා. මේකේ ආයතන සංඛ්‍යාව විශාලයි. නිෂ්පාදනය කරන ආයතන ප්‍රමාණය කොච්චරද? විශාලයි. මෙයාට වඩා අඩුයි හැබැයි. මෙයාට වඩා වෙන්නේ. මෙයාගේ කිනයි ඒකාධිකාරය. හැබැයි ආයතන ඉතා විශාලව ඉන්න පූර්ණ තරගයට වඩා අඩුයි. හැබැයි වැඩි. කතිපයාධිකාරයේදී ස්වල්පයයි. ආයතන කොච්චරද ඉන්නේ? ස්වල්පයක්. ලියා ගන්න පුතා පල්ලෙහාට ඔය ටික. ආයතන සංඛ්‍යාව පූර්ණ තරංගයේ ඉතා විශාලයි. ඒකාධිකාරයේ එක් ආයතනයයි. ඒකාධිකාරයේ ආයතන විශාලයි. කතිපයාධිකාරී ආයතන ස්වල්පයි. ආයතන සංඛ්‍යාව අනුව මේ විදිහට මේ හතර බෙදෙනවා. ඊළඟට අපි යනවා නිෂ්පාදිතයේ සමජාතීය බව. එහෙම නැත්නම් භාණ්ඩයේ ස්වභාවය පදනම් කරගෙන කොහොමද මේ හතර බෙදෙන්නේ කියලා බලන්න. ලියන්න පුතේ මෙහෙම. වෙළඳපළ තුල දැකිය හැකි භාණ්ඩ වර්ග
භාණ්ඩ වර්ග තුනකි. භාණ්ඩ වර්ග තුනකි. පල්යාරුනේ එක සමජාතීය. එක සමජාතීය. ඉස්සරහින් දාන්න උදාහරණ. සමජාතීය. සමජාතීය. මේ මොකද්ද මේ භාණ්ඩ වර්ගය? සමාන භාණ්ඩ. පුතේ අනුරාධපුරයේ කිකිලි දාන්නේ සුදු පාට කට්ට තියෙන හෝ රතු පාට කට්ට තියෙන බිත්තරේම තමයි. නුවර එක දාන්නෙත් එහෙමයි. ගාල් එක දාන්නෙත් එහෙමයි. එහෙනම් බිත්තර කර්මාන්තය කියලා ගත්තාම ඔයාලට බිත්තරේ හැඩය බිත්තරයක් වගේ නේ. ආන්ගේ හැඩයට කිකිලි කෙකිර ගාලා තමයි ඒක දාන්නේ. ඒ විදිහමයි. හරි? ඒ ආකාරයෙන්මයි ලංකාවේ කොයි දිස්ත්‍රික්කයක වුණත් බිත්තර කිව්වොත් සමාන. කැරට් කලේගන් ඔයා කැරට් පාට තියෙන ඒ කැරට් කලේ හැඩේ ගන්න ඒ විදිහේ කැරට් තමයි මුළු ලංකාවේ කොහෙ තිබ්බත් අපිට මිලදී ගන්න වෙන්නේ. මේ කියන කැරට් කියන රත්තරන් නෙමෙයි. හරි? ඔයා වීගන් පොළොන්නරුවේ අනුරාධපුරයේ මොනරාගල අම්පාර මොන පැත්තේ තිබ්බත් වී යටේ වී ගහ ගොයන්ගා ඒ විදිහට වෙන හාල්ලට් මේවා සමානයි. අන්න සමජාතීයයි කියන්නේ පුතේ ඒ භාණ්ඩ එකිනෙකට මොකද්ද වෙන්නේ? සමාන වෙනවා. එක ආයතනයක් නිෂ්පාදනය කරන භාණ්ඩය අනිත් ආයතනය නිෂ්පාදනය කරන භාණ්ඩයට එක හා සමානයි. ඒවට අපි කියනවා මොන භාණ්ඩ කියලාද? සමජාතීය භාණ්ඩ. උදාහරණ බිත්තර වී නෙමෙයි බිත්තර එකක් වී. තව ඕන්න කැරට් සමාන. දෙවෙනි භාණ්ඩ වර්ගය තමයි සුවිශේෂී භාණ්ඩ. සුවිශේෂී භාණ්ඩ. සුවිශේෂී භාණ්ඩ. සමහර භාණ්ඩ තියෙනවා පුතේ ඒ භාණ්ඩයට ආවේනික ලක්ෂණය මත වෙන කිසිදු සමජාතියක් නැත. වෙන ආදේශක මුකුත්ම නැහැ. ළඟින් යන එකක්වත් නැහැ. උදාහරණයක් කියන්නකො මේක. මේකට ළඟින් යන මොකක් හරි කියන්නේ. දුම්රිය සේවය. ළඟින් යන මොනවා හරි තියෙනවා. නැහැ. එතකොට තව එකක් ගුවන් සේවය. ළඟින් යන මොනවා හරි තියෙනවා. ෆ්ලයිට් ගහපුවම කට්ටිය ඔය සමහර පිරිමිලවයි දන්නවා මේ. ෆ්ලයිට් ගහපුවම කට්ටිය උඩින් යනවා කියලා හිතන් ඉන්නවා. නමුත් පුතේ ගුවන් සේවය නෙමෙයි. සමජාතීය නෑ. ඒ භාණ්ඩයට සුවිශේෂීය. වෙන ආදේශ කිසිවක් නෑ. ඊළඟ භාණ්ඩය තමයි එකක් සමජාතීයයි, තව එකක් සුවිශේෂීයයි, තව එකක් ප්‍රභේදනය සහිතයි. ප්‍රභේදනය සහිත. මොකද්ද මේ ප්‍රභේදනය කියන්නේ? ඔයාලා නානවා නම් දත් මදිනවා නම් නානකොට කියනවා පිච්චමල් සුවඳින් සමන සවන් සියලු විස නසන ලයිට් බෝයි ඊට පස්සේ 99ක් විස බීජ නාශක එළන ඩෙටෝල් සමන්නේ පුතේ. හැබැයි ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ? ප්‍රභේදනයක්. මේකේ තියෙන විස නසන සබන්. මේකේ තියෙන සුවඳ හමන සබන්. මේකේ තියෙන්නේ ආම පැහැපත් කරන සබන්. අන්න පුතේ ප්‍රභේදනයක් තියෙනවා. වෙනස්කමක් තියෙනවා. සමානයි බලුගල්මට. සමන්නේ ඇඟේනේ ගාන්නේ තව තැන් වල ගන්නවා සබන්නේ. ඒ වුණාට පුතා ඒක ඇතුලේ යම් වෙනස්කම් තියෙනවා. ප්‍රභේදනයක්.
දැන් දන්තාලේක ඔයාලා දන්නේ නැහැ දන්තාලේක කිව්වට උදේට අර බ්‍රෂ් එකට දාලා මදින බෙහෙත් එක සමහර ඒවා තියෙනවා මේ කතා කරපුවම තව කෙනෙක්ගේ මුව ඒ මුව ළඟට ලං වෙන ඒවා. තව සමහර ඒවා තියෙනවා කතා කරපුවම දෙන්න එකට ඈඳෙන ඒවා. බලන්න පුතා මේ දබ්බීත් කරන දේවල්. සමහර ඒවා මේ අපි කියන ආයුර්වේදයි. දත් මුල් දිය වෙන්නේ. දත් ටික පැහැපත්. බලන්න මේ කියන දත් බෙහෙත්. දැන් අපි දන්තාදී එකම දේ වෙන්නේ හැබැයි චූටි වෙනවා. අලුතෙන් එනවා සබන් කැටයක් අඟුරු මිශ්‍ර සබන් කැටයක්. උදේ ඇඟේ ගාන්නේ අඟුරු. ඒන සබන් කෑල්ලක් අරගෙන අඟුරු ටිකක් කුඩු කරලා ඉස්සෙල්ලා අඟුරු ටික ගාලා සබන් කෑල්ලක් අරන් ගෑවනම් අඟුරු මිශ්‍ර සබන්. අන්න පුතා වෙනස් වෙනවා. ප්‍රභේදනේ තියෙනවා කියන්නේ මොකද්ද? චූටි වෙනස්කම්. හැබැයි බැලු බැලමට සමානයිනේ රෙදි හොදන සබන්. ඒක හොදන්නේ රෙද්ද. පිටමල් සෝදේනවා ඒ රෙද්ද. නූල් ඇදෙන්නේ නැහැ ඒ රෙද්ද. හරි? ඒව නැත්තම් කිරි සුදු පාට වෙනවා ඒ රෙද්ද. ඒ රෙදිත් මාර රෙද්ද. හැබැයි සබන් කෑල්ල එන්නේ මොකද වෙලා තියෙන්නේ? වෙනස්. හැබැයි අපි දන්නවා සබන් කියපුවාම හොදන්න ගන්න දෙයක්. හැබැයි පොඩි මොනවද කියන්නේ? වෙනස්කම්. ඒකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රභේදනයක්. දැන් බලන්න ඕනේ ඈනෝයි. මේ හොඳට ඉන්න. මේ හොඳට තියෙන. චූටි වෙනස්. එක්ක මොංගල්ටයි. එක්ක පිස්සුටයි. එක්ක දෙකම එකට කලවම් වෙච්චටයි. මේ ප්‍රභේදනයක්. සමහර අය ඉන්න හොඳට ඉගෙන ගන්න. සමහර ඉගෙන ගන්නත් පුළුවන් පිස්සු කෙලින්න. ප්‍රභේදනයක්. කොල්ලොත් මේ හොඳට ඉන්නවා. මනෝලෝකේ මෙතන කය වෙන තැනක තව එකක් වෙන තැනක මේ කොම එකයි. හැබැයි චූටි මොනවද තියෙන්නේ? වෙනස්. ඒකට අපි කියනවා මොකක්ද කියලාද? ප්‍රභේදනය. උදාහරණ දාන්න. සබන් සංපාදී එනම් පුතේ මෙන්න මේ වෙළඳපොළ විව්ව හතරේ තියෙන්නේ මෙන්න මේ භාණ්ඩ තුන. මේ භාණ්ඩ තුන පිහිටන විදිහයි වෙළඳපොළ විව්ව හතරක් නිර්මාණය. ඊට පස්සේ ලියන්න. භාණ්ඩ වර්ග තුනක් තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ලියන්න. මේ වෙළඳපොළ හතර ලියා ගන්න පුතා පල්ලෙහා. මේ වෙළඳපොළ හතර. පූර්ණ තරගයේ ඒකාධිකාරයේ ඒකාධිකාරී තරගය කතිපයාධිකාරී එන්නේ කියන වෙළඳපොළ විව්ව තුල ඒ වෙළඳපොළ විව්ව හතරේ පූර්ණ තරගයේ තියෙන්නේ පුතේ සමජාතීය දැනට හොඳටම ඇති දැනට ඔය හොඳටම ඇති පුතා මොකද්ද තියෙන්නේ පූර්ණ තරගයේ ආයතන කීයද? ඉතා විශාලයි. ඒ පුතේ මොකද්ද පූර්ණ තරගයේ තියෙන භාණ්ඩ වල ස්වභාවය? සමජාතීය. ඒ හොඳටම ඇති දැන්. ඒකාධිකාරයේ පුතේ භාණ්ඩයේ ස්වභාවය සුවිශේෂී භාණ්ඩ. සුවිශේෂී. එකයි තියෙන්නේ. සමානකම් නැහැ. ඊළඟට ඒකාධිකාරී ප්‍රභේදනය සහිත ඒකාධිකාරී මොන භාණ්ඩද තියෙන්නේ පුතේ? ප්‍රභේදනය සහිත. කතිපයාධිකාරී තියෙන්නේ මොනවද? ප්‍රභේදනය සහිත. මම මොකක්ද කිව්වේ ප්‍රභේදනයේ? භාණ්ඩ එක වුණාට පුතේ චූටි වෙනස්කම් තියෙනවා. ටක් ගාලා ලියා ගන්නු.
ඊළඟට ඔය තමයි දෙවෙනි ලක්ෂණේ භාණ්ඩයේ ස්වභාවය. අපි යනවා තුන්වෙනි එකට. මොකද තුන? කර්මාන්තයේ ප්‍රවේශ වීම හා පිටවීමේ හැකියාව. වෙළඳපළට පිවිසීමට හා පිටවීමට ඇති හැකියාව. මේ වෙළඳපළ විවාහ අතරේ पूर्ण तरंगे एकाधिकारे एकाधिकारी तरंगे हतिप्याधिकारी කියන මේ වෙළඳපළ ව්‍යුහ හතරේ වෙළඳපළට පිවිසෙන සමහර කර්මාන්ත වෙළඳපළ ව්‍යුහ වලට ලේසි. පිට වෙන්නත් හරි ලේසි. ඕනම කෙනෙක්ට අතුල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. නිෂ්පාදනය නතර කරන්න. ඒ වගේම සමහර වෙළඳපළ ව්‍යුහ තියෙනවා. අතුල් වෙන්නත් බෑ. පිට වෙන්නත් බෑ. කොටි වලිගේ අල්ලගත්තා වගේ. ආවන මුතා ඉන්න ඕන. යන්න බෑ. සමහර ඒවා තියෙනවා කැලණි වලින් පොල් එල්ලගෙන. ආවද ගන්නෙ නෑ. ගියාද ගන්නෙ නෑ. එහෙනම් මෙන්න මේ වෙළඳපළට පිවිසීමේ හැකියාව පිටවීමේ හැකියාව කරගෙන මේ වෙළඳපළ විවාහ කර නිර්මාණය ලියන්න යටින් මෙන්න මේ කිසියම් කර්මාන්තයකට හෝ වෘත්තියකට प्रवेश वීම සඳහා තාක්ෂණික නෛතික आर्थिकमय बाधा පැවතීම ප්‍රවේශයට ඇති බාධා ලෙස හඳුන්වයි. පුතේ මේ කියන්නේ මොකක්ද තේරෙනව ඔයාට? දේශපාලන වශයෙන් බාධා ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ නෛතික වශයෙන් කරන්න දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව ඇත්තේ මේ බාණ්ඩ දාන්න දෙන්නේ නැහැ. මේ වෙළඳපළට පිවිසෙන්න දෙන්නේ නැහැ. තව සමහර විට ක්‍රමයේ අනුව අපිට වෙනස් වෙන්න වෙනවා. මේක ව්‍යංක සූත්‍රයක් කියන්නේ. තාක්ෂණය නිසා අපිට ඒකට එන්න වෙන්නේ. ඒ වෙළඳපළට අතුල් වෙන්න වෙන්නේ. ඒ වගේම තියෙනවා ආර්ථික බාධා. බදු ගහනවා වෙයි. ඒ කර්මාන්තයේ අය කරන අය භාරය වැඩි. කියන්නේ බදු ආදායම වෙයි. ඒ නිසා අපි කර්මාන්තය කියන්නේ. මෙන්න මේ වගේ බාධා නිසා වෙළඳපළ ව්‍යුහ හතරෙන් යම් වෙළඳපළ ව්‍යුහ වලට අතුල් වෙන්නත් බෑ, පිට වෙන්නත් ප්‍රවේශයට ඇති බාධා ලෙස හැදින්වේ. ප්‍රවේශයට ඇති බාධා පැවතීම මගින් හරි චතු එලා ජමේ බාපා මේ බලන්න ප්‍රවේශයට ඇති බාධා පැවතීම මගින් තරගකාරීත්වයේ සීමා කෙරෙහි
ඒ කියන්නේ එන්න දෙන්නේ නැහැ කියන්නේ වෙළඳපළට තරංගයට සීමා කරනවා. එක්කෙනයි නම් ඉන්නේ එයාට ස්වාධිකාරී බලයක් තියෙනවා තව කෙනෙක් ඉන්නේ නැහැ. එහෙනම් ඔයාට ඕන විදිහට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. එන්න දෙන්නේ තුන් දෙනෙක්ට. ඒ දෙන්න තුන් දෙනා අතර විතරයි තරංගේ. ආය පස්වෙනියෙක් ඉන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කියන කාරණා මත බාධාව පිටවීමට හා ඇතුල් වීමට තියෙන බාධාව මත මෙන්න මේ වෙළඳපළ විවාහතර නිර්මාණය. ලියා ගන්න පුතී. පූර්ණ තරංගය, ඒකාධිකාරය, ඒකාධිකාරී තරංගය, කතිපයාධිකාරයේ පල්ලෙහා වෙළඳපළ විවාහතර. ඒ කියන වෙළඳපළ විවාහවලදී තරගකාරයේ පුතේ පූර්ණ තරංගයේ අකුල් වෙන්න බාධාවක් නෑ, පිට වෙන්න බාධාවක් නෑ. අපි ලියනවා හින්දා බාධාකාරී නොවේ. ආවද දන්නේ නැහැ, ගියාද දන්නේ ආවද දන්නේ නැහැ, ගියාද දන්නේ බාධාවක් කිසිම කෙනෙක්ගේ කිසිම කෙනෙකුට නැහැ. හැබැයි ඒකාධිකාරී බාධාකාරී වේ. අතුල් වෙන්නත් බෑ, අතුල් වෙච්ච කෙනෙක්ට පිට වෙන්නත් බෑ. ලේසියෙන් අතුල් වෙන්නත් බෑ, වෙළඳපළට පිට වෙන්නත් බෑ. ඒකාධිකාරී තරගයේ ඒකේ පුතේ බාධාකාරී නොවේ. එන්න යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. නිෂ්පාදනය කරන්නත් පුළුවන්, නොකර ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි කතිපයාධිකාරී දින පුතේ මතක තියාගන්න බාධාකාරී අතුල් වෙන එකයි පිට වෙන එකයි ටිකක් ප්‍රශ්නයක් සහගත වෙනවා. මොකද අතුල් වෙන්න දෙන්නේ සීමිත පිරිසකට විතරයි, පිට වෙන්නත් දෙන්නේ නැහැ. අතුල් වුණා නම් කොහොම හරි පාඩු පිට හරින්න වෙන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රවේශ වීම පිටවීම කියන සාධක දෙක මත වෙළඳපළ විවාහතර නිර්මාණය. පූර්ණ තරගයේදී බාධාකාරී ඇතුල් වීම හෝ පිටවීම බාධාකාරී නැහැ. ඒකාධිකාරී ඇතුල් වීම හෝ පිටවීම බාධාකාරී. ඒකාධිකාරී තරගයේ ඇතුල් වීම හෝ පිටවීම බාධාකාරී නොවේ. කතිපයාදී ඇතුල් වීම හෝ පිටවීම බාධාකාරී. ඔන්න ඔය කියන ලක්ෂණ පදනම් කරගෙන දැනට තුනක් කිව්වා. ආයතන සංඛ්‍යාව, භාණ්ඩයේ ස්වභාවය, ප්‍රවේශ වීම හා පිටවීම කියන සාධක තුන මත දැනට ඔයා මෙන්න මේ විදිහට වෙළඳපළ විවාහතර වෙන් කරලා තියෙනවා. ලියා ගන්න පුතා පල්ලෙහාට ඒ ටික. හරි. ඔන්න කරුණු තුනයි. තව කරුණක් තියෙනවා මේ විදිහට වෙනස් කරන්න. ලියන්න හතරවෙනි කරුණ තියෙනවා දීලා. නිෂ්පාදන ආයතන අතර පවතින තරඟකාරීත්වයේ ස්වභාවය. උතේ මේ කියන්නේ ප්‍රචාරණය සම්බන්ධ. එක ආයතනයක් තව ආයතනයක් පරයක්. ඒ කියන්නේ ඒක ආයතනයකට වඩා වැඩියෙන් ප්‍රචාරණය කරනවා.
ඒ ආයතන ඉස්සරහට යනවා. ටීවී එකේ ඇඩ් එකක් දාගෙන ඉන්න කෙනා ඉන්ටර්නෙට් එකෙත් දානවා. රේඩියෝ එකෙත් දානවා. පෝස්ටර් එකකුත් දානවා. හරි? තව පුවත්පතක් දානවා. එතකොට පුතේ ටීවී ඇඩ් එක විතරක් දාන කෙනාට වඩා අනිත් කෙනාගේ දැනුවත්කම පිළිස වැඩි. එහෙනම් මේ කියන්නේ ආයතන අතර තියෙන තරංගය කියලා. මේ ප්‍රචාරණය කරනවා. තරංගය වැඩි වෙන තැන ප්‍රචාරණය මොකද වෙන්නේ? වැඩි. දේශපාලඥයෝ යන්න ගෝයා මැතිවරණයේ තරංග උණුසුම වැඩි නම් මනාප කතිරේ තරංගී උතේ වියදම් කරනවා ඇති වෙන්නේ නැති වෙන්නේ. ඒ වියදම් කරන ප්‍රමාණය මත ඔහුට හම්බෙන මනාප ප්‍රමාණය තීරණය වෙනවා. හැබැයි ඔය කියන තරංගයට මුණ දෙන්න බෑ නම් එයාට හම්බෙන මනාප ප්‍රමාණයක් අඩුයි. එහෙනම් පුතේ මේ කියන්නේ මොකද්ද මේ ප්‍රචාරණය සම්බන්ධ. එහෙනම් ඔයා තේරුම් ගන්න මේ කියන වෙළඳපොළ විව්ව හතරේ සමහර ආයතන තියෙනවා බැලූ බැල්මටම උතුම ප්‍රචාරණයක් දාන. ඔයා දැකලා තියෙනවද මෙන්න මේවා? අහවල් කුලේ අහවල් වීගෙන් අහවල් එකෙන් බීවිච්ච බීබලා කරන ගොවියෙක් විදිහින් පල් කරන දැන්වීමද? එහෙම එකක් අහලා නැහැ. මේ අහවල් කුලෙන් අහවල් එකෙන් අහවල් එකට පොවෙලා අහවල් එකට ඇවිත් තමයි මේ ගොවියා මේක කරන්නේ. එහෙම ඒවා අපි අහලා නැහැ. හැබැයි සමහර ව්‍යාපාර නැත්තම් ඔයා දන්න වෙළඳපොළ විව්ව තියෙනවා. ඒ ව්‍යාපාර ඒ වෙළඳපොළ විව්වේ දුවන්නේ මොකක් මතද? ප්‍රචාරණය. කියන්නේ දැඩි තරඟකාරීත්වය වැඩි වෙන්න ප්‍රචාරණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. කියන්නේ අපි මෙන්න මේ ආයතනයක් හෝ කර්මාන්තයක් සඳහා ප්‍රචාරණයක් අවශ්‍ය වන්නේ ආයතන විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ අනෙක් ආයතන විසින් නිපදවන භාණ්ඩ වලට වඩා වෙනස් වන්නේ නම් පමණි. නිපදවන භාණ්ඩයේ සුවිශේෂී නම් ප්‍රචාරණයක් අවශ්‍ය නොවේ. උදේ තරඟකාරීත්වයේ තියෙන්නේ මොකක් මග හිතන්නද? ප්‍රචාරණය. තරගයක් නැහැ පුතා එක්කෙනා ඉඳන් ඉන්නේ. වෙළඳපොලේ ඉන්නේ එක්කෙනා නම් එයා තරඟ කරන්න කවුරුත් නැත්තම් මොකටද ඇත්තා? කොහෙ ගිහිල්ලා හරි එන්න ඕනේ ඒක ගන්න. හැබැයි පුතේ පොඩි හරි වෙනස්කම් තියෙන වෙන භාණ්ඩ තියෙනවා. පුතේ දැනුවත් කරන්න. ඒකට වඩා මේක හොඳයි. අරකට වඩා මේක හොඳයි. අන්න පොඩි ප්‍රචාරණයක් තරගයක් කරන්න. ගෑස් බලන්නකො පුතේ. කවුරු කොච්චර ගෑස් දැම්මත් ගෑස් ගන්න දෙපේ ගෑස් ලිපේ ලිප්පපත්තු කරන්නේ. එයා මොන විදිය දැන් ඔයා දැකලා තියෙනවද ගෑස් වල මොකක්ද ප්‍රචාරණය තියෙනවා ලිප්ටෝ කාඩ් ලාස්ලා මොකද යාලා ලාස් කියන වෙනද පොළ අල්ලගෙන ඉවරයි ගෑස් වෙනද ඒ ඉඳ රජයේ එක පොඩි ඇඩ් එකක් දාලා
ජාතියේ ලිපගෙන ලිප මොළ වීමේ මොකක්ද එකද කියලා දාන්න. ඕක දාන්න ඕනේ නෑනේ. ලාක් නැත්තම් ලිප්ටෝ ගමන් යන්නේ ඔය දෙක ඇරෙන්න වෙන කර්මාන්ත නෑනේ ගෑස්. තව කට්ටිය ගෑස් බලවල ගෑස් එකෙන් පත්තු කර කර ඉන්න වෙනවා වෙන වෙන දේවල්. ඒ ඇරෙන්න ලිප පත්තු කරන්න බෑ. එනම් පුතා ගෑස් කියන වෙළඳපොළ ගත්තොත් මේ හතරෙන් කෝක හරි එකට වැටෙන්න. ඔයා මම කිව්වේ කවදාවත් දැකලා තියෙනවද මේ පුත්තල මේ නෙමෙයි පොළොන්නරුවේ මේ රාජධානී අහවල් පරම්පරාවෙන් පැවතෙන වී වර්ගයේ වගා කරන ගොවියෙක් විසින් වගා කරන වී එහෙම ඒවා දැකලා නෑ අපි. එහෙම ඒවා දකින්න වෙන්නේ සමාන භාණ්ඩ නෙමෙයි චූටි වෙනස්කම් තියෙනවා නම් භාණ්ඩවල පොඩි වෙනස්කම් තියෙනවා නම් භාණ්ඩවල අන්න පුතේ ප්‍රචාරණය සමාන නම් පුතා කෝක ගත්තත් එකයි. හැබැයි අපේ අය බහුතරයක් හිතනවා ඒකේ පාටට හැඩයට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පුතේ ඔක්කොම එකයි. එහෙනම් සමාන නම් ප්‍රචාරණය කරන ප්‍රවණතාවය ඇති. හැබැයි පොඩි හරි වෙනස්කම් තියෙනවා නම් ප්‍රචාරණය කරන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඕකයි අපි ඔය හතරවෙනි කරුණේ කිව්වේ. පහ ලියන්න වෙළඳපළ පිළිබඳ දැනුම. වෙළඳපළ පිළිබඳ දැනුම. වෙළඳපළ පිළිබඳ දැනුම. හරි ඒ කියන්නේ පුතේ සමහර කට්ටිය මෙන්න මේ කියන වෙළඳපළ විව්ව හතරෙන් සමහර වෙළඳපළ විව්ව තියෙනවා පුතේ මේකට ආවේ කොහොමද? හරි මේ වෙළඳපළ විව්ව වලින් එකකට ආවේ කොහොමද? ගියේ කොහොමද කියලා කිසි දෙයක් කියන්නේ. දැන් ගොවියෙක්ට පුතා ඒ කියන්න උවමනා නැහැ. කුඹුරක් තියෙනවා නම් ඒ ඉඩම ආйти මට නම් එක වගා කළ හැකි නම් ඒක කරනවා. හැබැයි පුතේ ඔයාලට තියෙන සමහර ඒවා කියනවා ඒකාධිකාරී වගේ අතුල් වෙන විදිය කිව්වොත් තව එකෙක් ඉන්න පුළුවන්. ඉන්නක ඒ තොරතුරු දෙන්නේ නැහැ. ඒකාධිකාරී තරණීය බලන්න. කතිපයාධිකාරී බලන්න. ඒකාධිකාරයයි කතිපයාධිකාරයයි බලන්න. ආයතන ටිකයි තියෙන්නේ. ආපු විදිය කියන්නේ නෑ පුතේ. ඉන්න විදිය කියන්නේ. කිසිම දැනුමක් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. එහෙනම් සමහර වෙළඳපළ විව්ව තියෙනවා. ඒ වෙළඳපළ විව්ව පිළිබඳ කිසිම දැනුමක් කිසිම කෙනෙකුට සපයන්නේ නැති වෙළඳපළ විව්ව තියෙනවා. සමහර වෙළඳපළ විව්ව තියෙනවා ඕන කෙනෙක්ට ඕන තොරතුරක් ඕන වෙලාවක ගන්න පුළුවන් වෙළඳපළ විව්ව තියෙනවා. ලියන්න මෙන්න මෙහෙම. වෙළඳපළ පිළිබඳ දැනුම. වෙළඳපළ පිළිබඳ දැනුම. වෙළඳපළ පිළිබඳ දැනුම. හා තොරතුරු ලබා ගැනීමේ පිළිවෙල. තොරතුරු ලබා ගැනීමේ පිළිවෙල. තොරතුරු ලබා ගැනීමේ පිළිවෙල. මත මේකට උදේ ගන්න දෙන්න නේද? මත කන ඔය හරියට අද මම මෙහෙ අරන් එන්නම්. මත ඔය ආයෙත් කෙලින් මෙහාට එපි කෝල් එකක් දෙන්න. මට දැනුමත් එකයි. පූර්ණ දැනුමක් සහිත හෝ පූර්ණ දැනුමක් සහිත හෝ අපූර්ණ දැනුමක් සහිත. ඒ කියන්නේ දැනුමක් නැතුව අපූර්ණයි. දන්නේ නැහැ. අපූර්ණ දැනුමක් සහිත වෙළඳපළ ව්‍යුහයන් නිර්මාණය වේ. වෙළඳපළ ව්‍යුහයන් නිර්මාණය වේ.
හරි එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ වෙළඳපළ ව්‍යුහ හතර පිහිවෙන්නේ පුතේ ඔන්න ඔය කියන සාධක පහයි මම අවසාන දෙකේ ලොකුවට කතා කරේ නෑ ඒ හේතුව ඔයා පළවෙනි වෙළඳපළ ව්‍යුහයේ දෙවෙනි එක යනකොට ඔය ප්‍රචාරණයයි දැනුමයි කියන එක පිළිබඳ ලොකු දැනුමක් ගන්නවා ඒක මත අපි කරුණු ගැන කතා කරමු ඒ කියන කොටසේ ඒ නිසා මම ඒක පිළිබඳ ලොකුවට එල්ලලා ඉන්නේ නැහැ. මූලික කරුණු තුන පිළිබඳ මම හොඳ දැනුමක් දුන්නා. ආයතන සංඛ්‍යාව, භාණ්ඩයේ ස්වභාවය. ඊට පස්සේ අපි කතා කර තුන්වෙනි කරුණ ප්‍රවේශය හා පිටවීම සම්බන්ධයෙන්. ඔන්න ඔය කියන මූලික කරුණු තුන මත අපි ප්‍රධාන වෙළඳපළ ව්‍යුහ හතර පිළිබඳ ලොකු දැනුමක් කතා කරා. ඔන්න ඔය කියන දැනුමත් මත පුතේ අපි මෙන්න මේ කියන වෙළඳපළ ව්‍යුහ හතර පිළිබඳ දැන් එකින් එක වෙන වෙනම කතා කරන්න ගන්නවා මෙන්න මේ වෙළඳපළ ව්‍යුහ හතර අන්න ඒ වෙළඳපළ ව්‍යුහ හතරේ ආවේනික ලක්ෂණ වෙන වෙනම කතා කරද්දී ඒ කියන ආවේනික ලක්ෂණ මත පදව අපිට ප්‍රේමරේ තනි ප්‍රශ්නයක් හතරවෙනි පාඩමේ ඇහෙනවා. හරි? හතරවෙනි පාඩමේ තනි ප්‍රශ්නයක් ඇහෙනවා. ඒ හතරවෙනි ප්‍රශ්නේ නැත්නම් අපි කියන හතරවෙනි පාඩමේ ගැන තනි ප්‍රශ්නේ අනු කොටස් තුනක් විතර මේ වෙළඳපළ ව්‍යුහ වලින් ඇහෙනවා. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ අපි කතා කරනවා ඔයාලට දීලා තියෙනවා පිටු අංක 4 වෙළඳපළ ව්‍යුහ වර්ග පූර්ණ තරංගය ඒකාධිකාරී තරංගය අතිප්‍රාධිකාරී කියන වෙළඳපළ ව්‍යුහ හතර පිළිබඳ එකින් එක වෙන වෙනම අපි ඊළඟ දවසේ කතා කරමු. අදට මෙන්න මේ කියන කොටස අපි නවත්තනවා. හේතුව මෙතන සිදුවන ක්‍රියාකාරකම් මත අපිට මේක කරගෙන යන්න බැරුව යන තත්ත්වයක් තියෙනවා. ඊළඟ දවසේ මම පුතේ හෙට කියන්නම් සඳුදා හෝ අඟහරුවාදා. හරි? මම ඔයාලට කියන්නම් දවස් කීයද කියලා. හවසක අපි මේකේ ඉතුරු කොටස වෙළඳපළ ව්‍යුහ හතර පිළිබඳ වෙන වෙනම අධ්‍යයනය කරමු. අදට අපි පන්තිය නවත්තනවා. මුල ටික හොඳට පිළිවෙලට පැහැදිලිව පාඩම් කරගෙන ඉන්න හතරවෙනි පාඩමේ දෙවෙනි කොටස. ඊළඟ දවසේ අපි හම්බෙමු හතරවෙනි පාඩමේ. හෙට උදේ 9ට නම්‍යතාවයේ අවසාන කොටසත් සැපයුමේ ආරම්භයක් කියන කොටසෙන් අපි හම්බෙමු. හෙට උදේ 9ට පන්තිය පැවැත්වී යාළුවන්ට ගියා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු හතරවෙනි පාඩමේ. හෙට හම්බෙමු දෙවෙනි පාඩම. සියලු දෙනාටම පරිස්සමෙන් ගෙදරටලා ඉන්න කියලා මම මතක් කරනවා.